රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් නිපතටපත් වූ පවුල්වලට සහන ලබා දීම සම්බන්ධයෙන් අගමැතිතුමා ප්‍රමුඛ රාජයට ස්තුතිය පළ කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. ජාතික ගුවන්විදුලියේ 95 වසරක මෙහෙවර මෙරට ජනතාව අමතක නොකරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. තවත් කොරෝනා ආසාදිතයින් 326 දෙනෙක් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 25000 ඉක්මවයි. මහා බැංකු වංචාව සම්බන්ධයෙන් තවා කළ පැමිණිල්ල මෙතෙක් විභාගයකට ගෙන නැතැයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි. මහර බන්ධනාගාරයේ කලාකාරී සිදුවීම් ඇතිකළ රඳවියන්ගේ තොරතුරු ඉදිරියේදී අධිකරණය හමුවට. රැකියා ලක්ෂයේ පළමු අදියරෙන් පත්වීම ලැබූ පිරිසේ පුහුණුවීම් අවසන් වූ සැනින් දෙවන අදියරේ පිරිසට පත්වීම. ජපානයේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව තවදුරටත් වාර්තාගත මට්ටමක. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ජෙෆ් නැෂනල්ස් කණ්ඩායමෙන් ගෝල් රෙඩියර්ස් කණ්ඩායමට ලකුණු 189ක ඉලක්කයක්. පාස්කු ඉරදුන ප්‍රහාරයෙන් නිපතටපත් වූ පවුල්වල ගැටලු නිරාකරණය කිරීමට හා ඔවුන්ට සහන ලබා දීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අගමැතිතුමා ප්‍රමුඛ රාජයට ස්තුතිය පළ කරන බව අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය සහ ප්‍රශංසා පුද කර සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය තුලින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න අපි කරන මේ වැඩපිළිවෙලට අපිට දුන්නු සහයෝගය පිළිබඳව අපි මේ හැම දෙයක්ම කරන්නේ අපේ ඒ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසායි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විදියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ ගරු ජනාධිපතිතුමාගේ මැදහත් වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදු වෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් ඔබතුමා කෙරෙහි තබා තිබෙනවා. ජාතික ගුවන්විදුලිය 95 වෙනි සංවත්සරය අද සමරනු ලැබිය. එහි නිල උත්සවය සංස්ථා කුමාරතුංග මැදිරියේදී අද පෙරවරුවේ පැවැත්වුණි. ඒ වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජාතික ගුවන්විදුලිය වාණිජ්‍ය බලවේගවලට නතු නොවී ස්වකීය ජාතික මෙහෙවර ඉටු කරන බවයි. 95 වසරක් පුරා ජාතික ගුවන්විදුලිය කළ ජාතික මෙහෙවර කිසිදා මැකී නොයනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය. ජාතිකත්වය හා දේශීයත්වය රැකගැනීමට කැප වූ ජාතික ගුවන්විදුලිය වර්තමානයේ අභියෝගවලට අභියෝග කරමින් ජාතිය ඔසවා තැබීමේ ක්‍රියාවලියේ නිරතමින් සිටින බව එම පණිවිඩයේ එඩිදුරට සඳහන් වෙයි. සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩය උත්සව සභාවට ඉදිරිපත් කළේය. ජාතික ගුවන්විදුලිය 95 වසරක් පුරා සාර්ථක දිගු ගමනක් පැමිණ ඇතැයි ප්‍රධාන ආරාධිතයා ලෙස උත්සවයට එක් වූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා පැවසීය. ඒ සඳහා කැප වූ සැමට ඇමතිවරයා සිය ගෞරවය පිරිනැමීය. සංවර්ධනය මහජන මතය සමබරව හඳුනා ගනිමින් ප්‍රතිපත්තිගරුක දේශපාලන දර්ශනයක සිට වාණිජ්‍ය අරමුණු හා ගුණාත්මක වැඩසටහන සමග ගුවන්විදුලිය පෙරට යමින් සිටින බව සංස්ථා සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පැවසීය. 95 වසරක් සමරන ජාතික ගුවන්විදුලිය සමාජ මාධ්‍යයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් ආදර්ශවත් ගමනකට සූදානමින් සිටී. හදිසි ආපදා ඇති වූ සෑම අවස්ථාවකම රටට නිවැරදි තොරතුරු සැපයීමට ජාතික ගුවන්විදුලියට හැකි වූ බව ඔහු සඳහන් කළේය. ගුවන්විදුලියෙන් සමාජයට තවත් දිය හැකි දෑ ගැන අවධානය යොමු කළ යුතු බව අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා පැවසීය. ගුවන්විදුලි වේදිකාව ජනතාව සතු බැවින් ඔවුන් ශ්‍රවණය කරන ගුවන්විදුලියක් නිර්මාණය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය. සෑම සේවකයෙකුටම දේශපාලන බලපෑමකින් තොරව සේවය කළ හැකි වාතාවරණයක් වර්තමානයේ ජාතික ගුවන්විදුලියේ පවතින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ගුවන්විදුලියේ 95 වන සංවත්සරය නිමිත්තෙන් සමර මුද්දරයක් නිකුත් කිරීම, ගුවන්විදුලි ගීතය එළි දැක්වීම සහ සේවක මහත්මීන් කිහිප දෙනෙකුට පත්වීම් ප්‍රදානයද මෙහිදී සිදුවිය. ගීත 95ක් අඩංගු පෙන් රවයක්ද එහිදී එළි දැක්විනි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 95 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ ජාතිය සංවේදකයා සංග්‍රහව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමේ.
විජයාරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී අද උදෑසන ඒ පිරිනැමුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙලි රඹුක්වැල්ල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගන මහත්වරුන්ද සහභාගීව සිටියහ. 95 වසරක් පුරා ජාතිය ගුවන්විදුලිය කළ මෙහෙවර මෙරට ජනතාව අමතක නොකරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසිය. 95 වන සංවත්සරයට සමගාමීව නිකුත් කළ යුග යුග නියෝජනය කළ ගීත 95ක් ඇතුළත් ගීත ඇල්බමය හා ජාතික ගුවන්විදුලියේ 95 වන සංවත්සරය වෙනුවෙන් පේරාදෙණිය උද්භිත උද්‍යානය හඳුන්වා දුන් දෙමුහුන් ඕකීඩ් පුෂ්පයද මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්විය. තවත් කොරෝනා ආසාදිතයෝ 326 දෙනෙක් අද හඳුනාගනු ලැබූහ. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොයිප්පකුරේ ආශ්‍රිතයෝ වෙති. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ හා බන්ධනාගාර කොයිප්පකුරුවල සමස්ත ආසාදිත සංඛ්‍යාව 30,785 දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව අද 25,000 ඉක්ම විය. සුවය ලැබූ තවත් ආසාදිතයෝ 785 දෙනෙක් නිවෙස් බලා අද පිටව ගියහ. ආසාදිතයෝ 8,638 දෙනෙක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 34,447කි. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 157ක් වේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. යලිත් ප්‍රවෘත්ති. මහ බැංකු වංචාව සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ල මෙතෙක් විභාගයටගෙන නැතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව අල්ලස්සෝ දෝෂණ විමර්ශන කොමිසමට හා පොලිස් අපරාධාංශයට කර ඇති පැමිණිල්ල වාහන විභාගයට ගන්නා ලෙස කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඉල්ලා සිටියේය. සිද්ධියට අදාළ සියලු තොරතුරු අධ්‍යයනය කර අවශ්‍ය සාක්ෂි දත්ත සහිතව එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවත්, එබැවින් ඒ පිළිබඳව කඩිනම විභාගයක් පවත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. මහර බන්ධනාගාරයේ කලහකාරී සිදුවීම් ඇති කළ රඳවියන් පිළිබඳ තොරතුරු ඉදිරියේදී අධිකරණ ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධියෙන් රඳවියන් 11 දෙනෙක් මිය ගිය අතර තවත් 109 දෙනෙක් තුවාල ලැබූහ. ඒ සම්බන්ධ රඳවියන් පිරිසක් මේ වන විට හඳුනාගෙන තිබේ. මුලින්ම මෙවැනි කැරැල්ලක් නිර්මාණය කරන්න බන්ධනාගාරය තුල රැඳවියන් හැටියට කටයුතු කරපු යම් පුද්ගලයෝ සම්බන්ධ වුණු බවට තොරතුරු ලැබී තිබෙනවා. එයින් කිහිප දෙනෙකුගේ තොරතුරු මේ වන විට සාක්ෂි මගින් අනාවරණය වී තිබෙනවා. ඉදිරියේදී ඔවුන් සම්බන්ධව අධිකරණයට වාර්තා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 53 වැන්න කැලණිය රජමහා විහාරස්ථානයේදී අද පස්වරුවේ පැවැත්වුණි. එම අවස්ථාවේ අදහස් දැක්වූ කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමීන් වහන්සේ මේ රටේ ප්‍රබුද්ධ බව කියන දේ, ශාස්ත්‍රීයත්වය කියන දේ ආරක්ෂා කිරීමටත් පෝෂණය කිරීමටත් කටයුතු කරපු මාධ්‍ය ආයතනයක් හැටියට අපගේ ගෞරවය ගුවන්විදුලි සංස්ථාව දිනාගෙන තිබෙනවා. ගුවන්විදුලි සංස්ථාව මාධ්‍ය ක්ෂේත්‍රයේ සංස්කෘතියක් නිර්මාණය කළා. ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වෙච්ච අය තමයි පසුකාලීනව විවිධ ආයතනවල ඒ ක්ෂේත්‍රයේ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. අභාගයකට වගේ ගුවන්විදුලි සංස්ථාව හොඳ චේතනාවකින්, අකලංක චේතනාවකින් යුක්තව ප්‍රාරම්භ කරපු ඒ ප්‍රබුද්ධ බව, ශාස්ත්‍රීය බව උල්ලංඝනය වෙමින් අද දවසේදී මාධ්‍ය තමුන්ගේ භාෂාව, කලාව සියල්ලක්ම යොදා ගන්නා බව සංවේගයෙන් යුක්තව සඳහන් කරන්නට ඕන කරනවා. එසේ වුණත් ගුවන්විදුලි සංස්ථාවේ අද දවසේ කටයුතු කරන ඒ සේවාව කටයුතු සිදු කරන හැමදෙනාටම සන්තෝෂ වීමට පුළුවන්කම ලැබෙනවා. ඉතිහාසයේ මුළුල්ලේ අවුරුදු 95ක් තිස්සේ මේ රටේ මාධ්‍ය තුල නිර්මාණය කරපු සංස්කෘතිය, ඒ ශාස්ත්‍රීය පරිසරය අදත් ආරක්ෂා කරමින් ගුවන්විදුලි සංස්ථාව ඒ සේවාව මේ රට වෙනුවෙන් සිද්ධ කරලා තිබෙනවා. මීළඟට ප්‍රමුඛ පුවත. ඔබේ අතළඟම තියෙන මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ලබාගෙන රුපියල් මිලියනයක් වටිනා දිනුම් අවස්ථා ලබා ගන්න. සෑම මාසකම ජයග්‍රාහකයන් 25ක්, සෑම ජයග්‍රාහකයෙක්ටම රුපියල් 10,000ක් වටිනා බඩු මල්ලක් 2021 ජනවාරි 31 දක්වා පමණයි. මහජන බැංකුව හරහා වෙස්ටර්න් යූනියන් මුදල් වැඩියෙන් ගන්න, වැඩියෙන් දිනන්න.
ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. රැකියා ලක්ෂයේ පළමු අදියර යටතේ පත්වීම් ලැබූ පිරිස පුහුණුවීම් අවසන් කළ වහාම දෙවන අදියර යටතේ බඳවාගත් පිරිසට පත්වීම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද පැවති රැස්වීමකට එක්වමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසිය. පළමු අදියර යටතේ පත්වීම් ලැබූ බොහෝ පිරිසක් මේ වන විට පුහුණුවීම නිරතව සිටින බවත් ඉතිරි පිරිස පුහුණුවීම සඳහා යොමු කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. අනාගතය සැලසුම් කරගනිමින් තවත් විශාල පිරිසකට සේවය කරන ලෙස එම අවස්ථාවට එක්ව සිටි පත්වීම් ලාභීන්ගෙන් රාජ්‍ය ඇමතිවරයා ඉල්ලා සිටියේය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න ආර්ය කිරි එක්ක හරිම රහට කිරිතේ එකක්. තේකොළ සීනි ඔබ කැමති පදමට දාගෙන 100% එලකිරි වලින් නිපදවන ආර්ය කිරි සමග නියම කිරිතේකක සුමිහිරි රසය ඔබත් විඳින්න. ආර්ය කිරි. පොදු මගී ප්‍රවාහන බස් රථවල මගේ ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යා යුතුයයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශේෂ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබේ. කිසිදු අවස්ථාවක මගීන් සිටගෙන යාම නොකළ යුතුය. එම විධිවිධානවලට එරෙහිව ක්‍රියා කරන්නේ නම් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ බස් රථයේ රියදුරු කොන්දොස්තර හා බස් රථයේ හිමිකරු වන අයට විරුද්ධව නීත්‍යානුකූලව ක්‍රියා කළ හැකියයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගති දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්ය කිරි දඹදිව වන්දනාවට තෝරා ගන්නා සදහවතුන් වෙත ආර්ය කිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. ජපානයේ දෛනික කොරෝනා ආසාදිතන්ගේ සංඛ්‍යාව තවමත් වාර්තාගත මට්ටමක පවතී. අද දිනේද ඒ රටින් 3000කට ආසන්න ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත. මේ වන විට ඒ රටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,88,000ක් ඉක්මවයි. රට පුරා ආසාදිතයෝ 618 දෙනෙක් මේ වන විට බරපතල තත්ත්වයේ පසු වෙති. ටෝකියෝවෙන්ද අද වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ඒ අනුව අද හඳුනාගත් නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව 678කි. ටෝකියෝවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 48,000ක් ඉක්මවා ඇත. මේ අතර පවුලේ නත්තල් දින සැමරුම්වලදී මුවාවරණ පනදින්නයි ලෝක සෞඛ්‍ය සංවිධානය යුරෝපීය රටවල වැසියන්ට අවධාරණය කරයි. නව කොරෝනා රැල්ලක් ඇතිවීමේ වැඩි අවධානමක යුරෝපයේ ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි. යුරෝපා මහද්වීපයේ රටවලින් මේ වන විට දහසකට අධික දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ 100 ගණනක් වාර්තා වෙමින් පවතී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ජලය ලබා දීමේ කඩිනම් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කර මහතා පවසයි. ඇහැලියගොඩ ප්‍රදේශයේ ජනතාවට ජලය ලබා දීමේ කඩිනම් ව්‍යාපෘතියක් හෙට ආරම්භයි. ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේදී එය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අමාත්‍යවරයා ජාතික ගුවන්විදුලියට පැවසිය. එම ප්‍රදේශයේ දිය නොසිඳෙන දිය බබුලක් ආශ්‍රයෙන් මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයි. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික ගුවන්විදුලියෙන්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙයි. කාසිය වාසිය දිනා ප්‍රථමෙන් පන්දුර පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු 20ක් අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කළේය.
පිළිතුරින්ම ක්‍රීඩා කරන ගෝල් ගඩියටස් කණ්ඩායම පන්දුවර දෙකකදී කඩලු 3ක් දැවි ලකුණු 7ක් ලබා සිටී. ග්‍රාමීය ක්‍රීඩා පිටිවල සිට ජාත්‍යන්තර ජයගත හැකි ක්‍රීඩකින් බිහි කිරීමේ වැඩසටහනක් ආරම්භ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ජාතික ගුවන්විදුලියේ ජාතික ක්‍රීඩා විකාශය සමග විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් ඔහු මේ බව පැවසිය. පවතින තත්ත්වය හමුවේ ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් තම අමාත්‍යාංශයට විශාල අභියෝගයක් පැවති බව හෙතෙම සඳහන් කළේය. ඒ ජය ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරය යුද හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ සහ සියලු දෙනාගේ සහයෝගය ලැබෙන බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මාධ්‍යාවරණය වෙනුවෙන් ජාතික ගුවන්විදුලි දායකත්වය ප්‍රශංසනීය බවද ඔහු වැඩිදුරටත් පැවසිය. ජාතික ගුවන්විදුලිය අපි සුබපතන විතරක් නෙවෙයි අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ තරඟාවලිය ආවරණය කරන්න ජාතික නාලිකාවක් විදියට මැදිහත් වීම පිළිබඳව ඒ වගේම අවුරුදු 95ක් මුළුල්ලේ ජාතික සේවයක් ඉටු කරපු ආයතනයක් විදියට මම දැන් ඉදිරියේදීත් මම විශ්වාස කරනවා ක්‍රීඩාව සහ තරුණයාගේ ප්‍රවර්ධනය සඳහා මේ නාලිකාව කටයුතු කරයි කියලා. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික ගුවන්විදුලියෙන්. ව්‍යාපාරික පුවත් උම්බලකට සහ කරවල කර්මාන්තය සංවර්ධනයට හා ව්‍යවසායකයින් සයිබල ගැන්වීමට නව්‍යාපෘති ආරම්භ ඇතැයි දීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. නියමිත ප්‍රමිතියට නිෂ්පාදන සැකසීමට විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම නොමිලේ සැපේ. දිවර පවුල් 7000කට මෙමගින් නව ආදායම් උත්පාදනය කෙරේ. ආර්ථික පුවත් ආවරණය ලොකු සර් පුතාගේ වැඩේ කරගත්තද? පුතාට හොඳම ලැප්ටොප් එකක් අරන් දුන්නා. ක්‍රෙඩිට් කාඩ් එකට ලොකු වට්ටමක් තිබ්බනේ. ලොකු සර් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවද? ජීවිතේ ප්‍රයෝජනවත් දේවල් කරන්න LOLC ක්‍රෙඩිට් කාඩ් එක ලැබෙන්නේ ලොකු හයියක්නේ. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කොරෝනා වසංගතයේ අහිතකර බලපෑම හේතුවෙන් 2020 දෙවන කාර්තුවේදී මෙරට සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් 23.1කින් පහත වැටි ඇතැයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම කාර්තුවේදී කාර්මික නිෂ්පාදන පිළිබඳ දර්ශකයේද පහත වැටි ඇත. එවැනි පසුබිමක මෙරට සමස්ත නිෂ්පාදන කර්මාන්තය 20%ක ඍණාගයක් පෙන්නුම් කර තිබේ. වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇඳරි නීතිය පැනවීම මීට බලපා ඇත. සල්ලි මැනේජ් කරලා දූගේ වැඩවලට ලැප්ටොප් එකක් අරන් දුන්නා. කොච්චර වියදම් තිබුණත් ජීවිතේ බෙදාගන්නේ එයාගේ උපන්දිනේ. අපේ ඇනිවර්සරිය කොහොම මගහරින්නද? පවුලේ අනාගතය වෙනුවෙන් ආයෝජනයක් ඕනමයි. සතුට උතුරන්නේ එහෙමයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතුවට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පුරුදු වෙන්නේ ඒකයි. LOLC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ඉදිරිය උතුරන්න. 2011 දෙසැම්බර් 13 වෙනිදා නීතිගත කරන ලද LOLC ෆයිනෑන්ස් PLC ICI ලංකා ලිමිටඩ් විසින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව දිවයින හරහා ඒශානදිග මෝසම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිතමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු මැද නැගෙනහිර සහ පළාත්වල මාතල දිස්ත්‍රික්කයේත් වරින් වර ඇස ඇතිවෙයි. සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලේ සිරස්තල පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඉපදටපත් වූ පවුලට සහන ලබා දීම සම්බන්ධයෙන් අගමැතිතුමා ප්‍රමුඛ රාජ්‍යයට ස්තුතිය පළ කරන බව අගරාධකරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. ජාතික ගුවන්විදුලියේ 95 වසරක මෙහෙවර මෙරට ජනතාව අමතක නොකරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. තවත් කොරෝනා ආසාදිතයින් 326 දෙනෙක් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 25000ක්මයි. මහබැංකු වංචාව සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ල මෙතෙක් විභාගගෙන නැතැයි වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පවසයි. මහර බන්ධනාගාරයේ කලහකාරී සිටීම් ඇතිකළ රැඳවියන්ගේ තොරතුරු ඉදිරියේදී අධිකරණය හමුවට. රැකියා ලක්ෂයේ පළමු අදියරෙන් පත්වීම් ලැබූ පිරිසේ පුහුණුවීම් අවසන් වූ සැනින් දෙවන අදියරේ පිරිසට පත්වීම්. ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් වාර්තාගත මට්ටමක. රාත්‍රී ප්‍රවෘත්තීන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.